සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම ප්‍රඥාවන්ත ජන සමාජයක් උදෙසා ධර්ම sannivedanaya සිදු කරන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය ආරම්භ කරන්නට අපි දැන් සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ කඩුවෙල කොරතොට රජමහා විහාරවාසී පූජ්‍යපාද අපරැක්කේ සුධීර රතන ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව සාදුනාදයක් පවත්වා අද ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ පිළිබඳවයි මේ සිහිපත් කිරීම. කඩුවෙල කොරතොට තුන් අඳහේන ශ්‍රී සීල සුමනාරාමාධිපතිනිය වන ධර්මාචාරිකා සීල සුමන මෙහෙණින් වහන්සේගේ 82 වන ජන්මදිනය වගේම පැවිදි දිවියට වසර 67ක් සම්පූර්ණ වීම නිමිති කරගනිමින් අද මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස මේ ධර්ම දේශනාවේ තම සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. ධර්ම ශ්‍රවණයටයි සියලු දෙනාම සූදානම. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාච මච්චුනෝ සේනං නලාගාරංව කුංජරෝති සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත සදහැවත් බුදු මග ඇවිද යන දහමට කැමති වාසනාවන්ත පින්වතුනි පින්වතියනි කොළඹ 7 ගෙගිරි මාවතේ බෞද්ධ නාලිකාව මගින් සිදු කරනු ලබන උතුම් දහම් මෙහෙය ධර්ම දානය පිණිස අද දවසෙත් අපි මේ සූදානම් වන්නේ ඒ උතුම් වූ ධර්ම දානය මෙතනට පැමිණි පිරිසට පමණක් නොව සකල ලෝකවාසී සියලු ජනතාවටම හිතසුව පිණිස බුදුහඬ මේ මිහි කතේ නැවත විකාශනය කරමින් සියලු සත්‍යයන්ට හිතසුව පිණිස දැනට විකාශනය කරන මේ බෞද්ධ නාලිකාව මගින් තවත් එක් සුවිශේෂ ධර්ම දේශනාවක් සඳහායි අද මේ සදහැවත් පින්වතුන් සූදානම් වන්. අද විශේෂයෙන්ම දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ සුවිශේෂ කෙනෙක්. අපි බොහෝ වෙලාවට දහම් දානය පිණිස දායකත්වය බාරගනු ලබන්නේ බොහෝ අවස්ථාවල ගිහි පින්වතුන්. නමුත් අද මේ දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ අපේ කොරතොට තුන්අඳහේන ප්‍රදේශයේ සීල සුමනාරාමාධිපතිනිය හැටියට කටයුතු කරන අපිට විටක මෑණි කෙනෙක් විටක හොඳ දායිකාවක් තවත් විටක හොඳ උපාසකම්ම කෙනෙක් තවත් විටක අපිට භික්ෂූන් වහන්සේලාට හොඳ හිතවත් දායිකාවක් හැටියට හැම අතින්ම අපි සමග කටයුතු කරන සීල සුමන මෙහෙණින් වහන්සේ මෙහි ප්‍රධාන දායකත්වය ගෙන කටයුතු කරනු ලබනවා. එතුමිය අද මේ උතුම් වූ දායකත්වය ගෙන ප්‍රධාන අරමුණක් නිමිති කරගෙනයි අද මේ උතුම් වූ ධර්ම දානය සකල ලෝකවාසී බෞද්ධ පින්වතුන් උදෙසා සියලු ලෝවැසියන් උදෙසා දානය කරනු ලබන්නේ. එනම් ඇගේ උපන්දිනය සිහිපත් කරලා. අද නෙමේ උපන්දිනය හැබැයි. උපදුන දවසේනේ. වසර 82ක් වගේ කාලයක් තමන්ගේ ජීවිතේ ආමග වසර 82ක් ගත වෙන මේ අවස්ථාවේදී ඉදාමත් උදාර අරමුණු රාශියක් ඉදිරිපත් කරගෙන මේ උතුම් වූ පින්කම සිද්ධ කරනවා. අපි අද විතරක් නෙමේ මේ මෑණියන්ගේ මෙවැනි පින්කම් වලට එම ප්‍රදේශයේ සදාදරණීය අම්මා තාත්තා වෙනුවෙන් නොඑක් විශාල පින්කම් සිද්ධ කරලා සෑම වර්ෂයකම
උතුම් වූ පින්කම් සිද්ධ කළ ඒ ආරාමේ සීල සුමනාරාමේ මහා සංඝරුවන වඩම්මගෙන නොඑක් විදිහේ පින්කම් කරන හොඳ පින්වත් මෑණි කෙනෙක්. ඒ වගේම මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම අපේ පදිංචියට පැමිණිලා එම ආරාමය පූජනීය ස්ථානයේ තියෙන වටිනාකම තවත් තීව්‍ර කරමින් අද මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන දෙවෙනි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ධර්මසිරිවර්ධන මැතිදුන් වජිරා ධර්මසිරිවර්ධන මැතිනියත් අද මෙතනට පැමිණිලා ඉන්නවා. අද එම ආරාමේ ප්‍රධාන දායකත්වය වගේම ප්‍රදේශයේ සියලු දෙනාටම එම පුණ්‍ය භූමිය ලස්සන කරමින් මං හිතන්නේ මීට මාස කීපයකට කලින් මේ පින්වන්ත දෑතින් සුවිශාල වියදමක් දරලා එම ආරාමේ අවශ්‍යව තිබුණු සංඝාවාසයක් සහ දහම් දැනුම ලොවට බෙදා දෙන ප්‍රදේශයට බෙදා දෙන ධර්මශාලාවක් ඉදි කරලා සංඝ සතු කරලා ඒ ආරාමයට පහුගිය දිනක පූජා කිරීම සුවිශේෂයි. අපි එදා බොහෝ දේවල් පින් අනුමෝදන් කිරීම කළා. අද කළගුණ සැලකීමක් හැටියට මෑණියන්ගේ ප්‍රධානම අරමුණ දෙමව්පියන්ට පින් දෙන අතර තමන්ගේ උපන්දිනයේ සිහිපත් කරන මේ මොහොතේ අපේ දෙවෙනි නාවික හමුදාපතිතුමන්ට එම මැතිනිය ඇතුළු අපට ලෝකවාසී ජනතාව අතරින් අපේ සී ලක්වැසියන්ට අභයදානය දෙන්න ජීවිත කැපකරපු යෝධ නාවික හමුදාවේ සිටපු යෝධ රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්නට දැනට ඒ සේවය සිද්ධ කරන යෝධ රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම ආපු පිරිසට සෙත් ප්‍රාර්ථනා කරන්නට අපේ මෑණියන්ට සිව්පසයෙන් උපස්ථාන කරන එම ප්‍රදේශයේ සියලුම දායකයන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ උදාර පරමාර්ථයක් ගෙන තියෙනවා. එහෙමනම් අපි සියලු දෙනාම මේ ධර්ම දාණයෙන් සිද්ධ කරගන්න උතුම් වූ පුණ්‍ය ශක්තිය යටලමත්තේ සීල සුමනාරාමාධිපති සීල සුමන ලොකු මෙහෙණින් වහන්සේට සාදු නාදකින් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සියලු දෙනාටම ධර්මය අවබෝධ වීම පිණිස මේ උතුම් වූ ධර්ම දාණය අපි සියලු දෙනාටම නිර්වාණ සාන්තිය පිණිසම හේතු ආසනා වේවා කියමින් ධර්ම දේශනාවට සූදානම් වන්න. අද මගේ දහම් මාතෘකාවට පිවිසෙන්ට පෙර දහම් අවවාදයක් ලබා දීම දහම් කතිකයෙක්ගේ යුතුයකමක් වගකීමක්. මෙතනට පැමිණි පිරිස දිහා බැලුවම එහෙම දහම් අවවාදයක් දිය යුතු තැනක ඇතැයි මා සිතන්නේ නැහැ. ලෝකේ තියෙනව පින්නතුනි ආගම්, ජාති, කුල ભેද, ස්ත්‍රී පුරුෂ රටවල් වශයෙන් මේ ආදී කිසිවක් නැති යම් සිදුවීමකදී උරගා බලන උරගල් තුනක්. එකක් තමයි ආගම කියන්නේ. දෙවෙනි එක තමයි කිසිම ભેදයක් නැහැ විද්‍යාව කියන එක. තුන්වෙනි උරගල තමයි දර්ශනය කියන එක. ආගම පින්නතුනි දෙවියන් දක්වා පමණි. විද්‍යාව ආයුධ දක්වා පමණි. ඔබතුමාගේ ආයුධ නෙමෙයි. ඒ යන්ත්‍ර සූත්‍ර වලින් කරන නිර්ණායකය තමයි තක්ෂණය. තාක්ෂණය කියන්නේ ආයුධයෙන් කරන න්‍යාය. ඒකෙන් ඉපදුණු පුතා තමයි විද්‍යාව. එතකොට එහි තියෙන්නේ සීමා සහිත බවක් ආයුධය දක්වා යන්ත්‍ර සූත්‍රය දක්වා පමණි. එතකොට ලෝකයේ බුද්ධිමතුන් ඔය මං කියපු ಜಾති ආගම් කුල ભેද නැතුව බුද්ධියට තැන දෙන නැත්තන් උරගා බලන උරගලක් තියෙනවා. ඒ තමයි දර්ශනය කියන එක. ලෝකයේ තියෙනවා ආර්ථික දර්ශන, දේශපාලන දර්ශන නේද? ඔබට වෙන් වෙච්ච ජීවන දර්ශනයක් තියෙනවා. මම මේ විදියටයි දවස ගත කරන්නේ.
මේ විදියටයි මගේ මේ කාලය ගත කරන්නේ. මේ සියලුම දේවල් පින්නතුනි කලකදී මොකද වෙන්නේ? දුකක් වෙනවා. නේද? කලකදී දුකක් වෙනවා. එහෙමනම් ලෝකේ යම් දර්ශනයක් වේද ඒ දර්ශනය දුක නිවනවා. මෙලවත් පරලවත් දෙලව ජීවිතයක කෙලවර මේ සසරත් නිවා දමන දර්ශනයක් තියෙන වේ තමයි මේ නාලිකාවෙම තියෙන නම බෞද්ධ දර්ශනය. බුදුහාමුදුරෝ දේශනා කරපු දර්ශනය. 45 වසක් මුළුල්ලෙහි 91 කල්පලක්ෂයක් සසර නැමැති විද්‍යාගාරය තුල නොයෙක් පරීක්ෂණ කරමින් නිරීක්ෂණ කරමින් ලෝක විශිෂ්ටයන්ට පමණක් පුහුණු කළ හැකි පුරුදු 10ක් පුහුණු වෙමින් සම්මා සම්බුද්ධත්වයට පත්ව දේශනා කළේ ගම් නියම් ගම් දනව් සැරිසරමින් කුඩා පැල්පතේ සිට මහා රජ සිටු මැදුරු දක්වා වැඩම කරමින් දේශනා කළේ අන්නේ දර්ශනයයි. ලෝකේ බුදුවරයෙක් උපදින්නේ පින්නතුනි කුමකටද? සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ උපදින්නේ දුක නැති කිරීම පිණිසමයි. දුක නැති කිරීම පිණිසමයි. එහෙමනම් දුක නැති කිරීමට නම් අපි නැති කරන්න අවශ්‍ය පැලෑටිය අවශ්‍ය දේ හොයා ගන්න ඕන. ඒක තමයි චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය කියන්නේ. ඊළඟට මේ පැලෑටිය මේ ගස හැදෙන විදිය හොයා ගන්න ඕන නැති කරන්න. චතුරාර්ය සත්‍ය ඊළඟට උන්වහන්සේ ඒක හොයා ගන්නවා දුක දුක ඇතිවීමට හේතු ඊළඟට දුක නැති කිරීම. ලෝකේ මේ ගැන අන්තවාදී හිතන පින්නතුන් හිතනවා මේ බුදුදහම දියුණුවේ මාවත වළක්වන දුක ගැන පමණක් දේශනා කරන සර්ව අසුභවාදී ධර්මයක්. ඕකට ලෝකේ එක්තරා ආගමික නායකයෙක් මහා ලොකු දෙයක් ඔය විදියට ප්‍රකාශ කළා. ඒකට හොඳ උත්තරයකුත් ලැබුණා. නොදන්නා දේ කතා නොකර ඉන්නව නම් මීට වඩා හොඳයි අපේ නායකතුමා කියලා. දුක තියෙනවා. දුක ඇතිවීමට හේතුව ওই දෙක පැන්නම තියෙන්නේ සැපනේ. දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. එහෙමනම් මෙන්න මේ සඳහායි බුදුහාමුදුරුවෝ වෙහෙසුනේ මහන්සි වුණේ. එහෙනම් මේ උතුම් වූ දර්ශනය සීමාවක් නැහැ. බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රයේදී පෙන්නනවා. මේ මගේ පොතේ තිබුණ කියලාවත් හිතන්නේ මා පිටක සම්පදාය. නේ අවසානයේ කියනෝ මොහොම කියාගෙන ඇවිල්ලා මා සමනෝ ගරෝති. මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලාවත් පිළිගන්න එපා. මොකේටද තැන දුන්නේ කාලාමවරුන්ට? බුද්ධියෙන් විමසන්න. මේ දර්ශනය බුද්ධියෙන් විමසිය යුතු දර්ශනයක්. පොතේ පතේ තිබුණට මේ හාමුදුරුවරු කිව්වට නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළ හින්දවත් නෙමෙයි මේක පිළිගන්න ඕන. එහෙනම් මේ දර්ශනය ඉගෙන ගන්න ක්‍රම 6ක් තියෙනවා. මං කිව්වාට පස්සේ ශබ්ද නගල මේක කියන්න ඕන. අසන්න, ඉවසන්න, දරන්න, නසන්න, හැසිරෙන්න, සැනසෙන්න. ආපහු අපි කියමු අසන්න, ඉවසන්න, දරන්න, නසන්න, හැසිරෙන්න, සැනසෙන්න. අසන්න කිව්වේ මේක හොඳට අහගන්න ඕන. අපි මේකට කියනවා යෝනිසෝ මනසිකාරය. දැන් ආපු පරිසරයේ ආපු ගෙවල් දොරවල් මේ පින්නතුන්ට මතක තියාගෙන මේ බණ ඇහුවට වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් යෝනිසෝ මනසිකාරයෙන් එළඹ ඇති සිහියෙන් අපි මේ එළඹිලා ඉන්නේ කොතනට? දහම් ශාලාවකට, බණ අහන තැනකට. දැන් මගේ හිත තියෙන්න ඕන කොතනද? මෙතන. අසන්න කිව්වේ ඒකයි. ඉවසන්න කිව්වේ ඔය හිත හුදකලා වෙනකොට සසර පුරුදු වෙනවා. අපි මෑණියනි අහලා තියෙනවනේ බුදුහාමුදුරුවෝ බණ කියන තැන 5 දෙනයි හිටියේ. 5 දෙනා බුදුහාමුදුරුවෝ දහම් දේශනා කළාම අනේ බුදුහාමුදුරුවෝ ඔබ වහන්සේ බණ කිව්වත් අර 5 දෙනාගෙන් එක්කෙනයිනේ ඇහුවේ. ඉතින් අද මේ මෑණියන් ඇතුළු පිරිස බණ අහගෙන හිටියොත් මට හොඳටම ඇති.
බුදුහාමුදුරන්ගේ බණ අහලා තියෙන්නේ 5 දෙනාගෙන් එක්කෙනයි. හිත හුදකලා වෙනකොට මොකද වෙන්නේ? එකක් කම්මැලිකම එනවා. ශරීරය එක්තැන් වෙනකොට හිතත් ටිකක් හුදකලා වෙනවා. ඊළඟට සසර පුරුදු වෙනවා. මට මෙතන ඉඳන් කියන්න පුළුවන් මෙයා සසර කරපු දේ මොකද්ද කියලා. වැඩිපුරම නිදාගෙන නම් පිඹුරෙක් වෙලා ඉඳලා තියෙනවනේ. නම් මෙතන කවුරු හරි නිින්ද ගියොත් එහෙම පිඹුරු උපාසකම්මා කියලා මං කියනවා. එහෙම නිදා ගන්න එපා. බෝ වෙන රෝග මට හරියට ඉක්මනට වැළඳෙනවා. ඔතන නිින්ද ගියොත් මටත් මෙහි නිින්ද ආවේ. අසන්න ඉවසන්න කිව්වේ අන්නේ සිතට එන කම්මැලිකම් සිත විකසිත වෙන වෙලාව තියෙනව සසර පුරුදු වලට ඒවා ඉවසගෙන ශාරීරික තියෙන අමාරුකම් දරාගෙන මේ ධර්මය අහන්න ඕන මෑණියනි. ඊළඟට දරන්න කිව්වා ඔඩොක්කුවේ තියෙන යමක් නැගිටලා යනකොට බිමට වැටෙන්න වගේ මේ ධර්මය අහන තැන දමල ගියාට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔබතුමාට කාර්යාලයට ගෙනියන්න පුළුවන්. මෑණියන්ට ආරාමයට ගෙනියන්න පුළුවන්. මේ පින්වත් පිරිසට තමන් ඉන්න තැනට ගෙනියන්නම ඕන. එහෙනම් මේක දරාගෙන මතක තියාගන්න ඕන. ඊළඟට කියනවා නසන්න මෑණියනි. නසන්න කියන්නේ ඔය මෑණියෝ ඇතුලේ නපුරු කෙනෙක් ඉන්නවා. හොඳ කෙනෙකුත් ඉන්නවා. එදා ඔබතුමා අපේ නාවික හමුදාපතිතුමා පිරිතක් කියපු වෙලාවේ මේ උදේ පාන්දර මෑණියෝ මට හාමුදුරුවන්ට පිච්චමල් වතුරේ දමලා මූණ සෝදන්න දුන්නා. හොඳ කෙනා එළියට ආවා. නේද? සමහර වෙලාවට නපුරු කෙනත් එළියට එනවා. අපි හැමෝගෙම ඉන්නව නපුරු චරිතයක් නේ. හැම හොඳ කෙනෙක් තුලම පොඩි හෝ නරක දෙයක් තියෙනවා නේ. හැම නරක කෙනෙක් තුලම ඔබතුමාලා දන්නවා පුනරුත්ථාපන කඳුරු වල දාගෙන නේද? නපුරු මිනිස්සු පුනරුත්ථාපන කඳුරු වල දාගෙන වියදම් කරගෙන කරන්නේ මේ මිනි නරක මිනිස්සු තුල හොඳ දෙයක් තියෙනවා. පුංචි හොඳ දෙයක් තියෙන. එහෙනම් නසන්න කිව්වා අන්න අර නපුරු සිටිවිලි නසන්න. ඊළඟට හැසිරෙන්න ඒ වගේ. ඔවා නිකම් මතක තියාගෙන මම මේක නැති කරගන්නවා කියනව විතරක් නෙවෙයි හැසිරෙන්න ඕන. ඒ අනුව තමන්ගේ ගෘහස්ත ජීවිතය ගෙන යන්න ඕන. ඒ තුලින් ඇති වෙනවා සැනසෙල්ල. නේද? සැනසෙල්ල. මේ දහම් අවවාදයට එක්ක මම අද දහම් මාතෘකා කරගත්තේ අපි හැමෝටම පාඩම් ගාතාවක්. ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාච මච්චුනෝ සේනං නලාගාරංව කුංජරෝති. ආරබත අරබව් කියලා කියනවා. යුඤ්ජත යෙදෙව්. නික්කමත ආරබත අරබව් නික්කමත යෙදෙව්. යුඤ්ජත එහිම යෙදිලා සිටින්. කොහෙද? කුමන තැනකද මොන දේද? බුද්ධානුශාසනය. මොකේද? බුද්ධානුශාසනය. මොනවටද? එහෙම කළාම මොනවද ලැබෙන්නේ? ඒ දේ සිද්ධ කළාම ඒ දේ ආරම්භවම ඒ දේ කළාම ඒ දේම කරමින් මේ බුදු අනුශාසනාවේ සිටියම මහා හස්ති රාජයෙකුට බටපතුරෙන් වියන ලද ගෙයක් සුණුවිසුණු කරන්න අමාරුද? නැහැ. ගෙයක් සුණුවිසුණු කරන්න අමාරු නැහැ. මේ ගාථාවේ පදගතාර්ථය මේකයි. තිඹිරිගේ සිටන් අපි මේ තොටිල්ලෙන් පැනලා යන්නේ මෑණියනි අවුරුදු 82යි මෙහෙණියනි ඔබට. අපි මේ එන්න උපන්දින සිහි කරන්නේ කොහේ යන්නද? මේ කොහේ යන්නේ? කොහෙද යන්නේ? තිඹිරිගේ ඉඳන් තොටිල්ලෙන් පැනලා අම්මගේ තාත්තගේ අතේ එල්ලිලා මේ යන ගමන තනියෙන් කොහාටද යන්නේ? මේ සුසානයට. කොහාටද යන්නේ? සුසානයට.
ඒකට ආගමක් තියෙනවද? ජාතියක් තියෙනවද? කුලයක් තියෙනවද? ලිංග භේදයක් තියෙනවද? නැහැ. අපි හැමෝම තිඹිරිගේ හිටියා. තොටිල්ලෙන් පැන්න අම්මගේ තාත්තගේ අතින් නැගිට ගත්තා. හැරටියක් වුණා අම්මා තාත්තා. දැන් ඇවිද යන්නේ කොහාටද? සුසානයට. මෙන්න මේ ගමනට කියනවා තොටිල්ලේ සිට සුසානයට යන ගමනට ජීවිතය කියලා. මේ යන ගමන හරිම කටුකයි මෑණියනි. සිතන පතන දේවල් එලෙසම සිද්ධ වන්නේ නැහැ. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති නේ. කොයි තරම් ඇහැට දැකලා ආස කරනවද? කනට දැනිලා පසිදුරන්ට ලබා ගන්න අපි කොයි තරම්නම් මේ සුසානයට යන ගමන් වෙර දරනවද? තුරුළු කරගන්නවද? හොයනකොට හම්බ වෙනවා. හම්බ වෙනකොට ලබා ගන්නවා. ලබා ගත්තම පරිභෝජනය කරනවා. කල් තියා ගන්න උත්සාහ කරනවා නේද? කල් තියා ගන්න උත්සාහ කරන සල්ලි අනුන්ට දීලා බුදුහාමුදුරුවෝ කියනවා මේ පසිදුරන් පිනවන්න අපිව රැක ගන්න අපි වෙර දරනවා. අවසානයේ අතට ගත්ත දේ පැත්තකින් තියලා සිතට ගත්ත දේ පමණයි අරගෙන යන්නේ අපි හැමදෙනාම. ඒ නිසා මෙන්න මේ ගමනේදී මහා යෝධ හස්තියෙක් වගේ හැදෙන්න කියලායි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. යෝධ හස්තියෙක් වගේ මේ එන ජීවන ගැටලු වලට බුදුහාමුදුරුවෝ උත්තරයක් දුන්නා. එහෙනම් ආරබත අදම මේක අරඹන්න ඕන. අරඹනවා කියන්නේ සිතට ගන්න ඕන මේ ධර්මය. මම මේක කරනවා කියලා සිතේ ඇති කරගන්න ධෛර්යය මේක. මොන අභියෝග ආවත් මම මේක කරනවා කියන එක තමයි ආරබත කියලා දේශනා කළේ. නික්කමත හිතේ තිබුණාට මදි මේක කරන වැඩවලට යොදා ගන්න ඕන. එක දවසක් ඇතිද මෑණියනි? මදි. යුංජත මේක හැමදාම සිද්ධ කර ගන්න ඕන. මොකද්ද මේ බුද්ධානුශාසනය? පුංචි දරුවෙක්ගෙන් ඇහුවොත් මොකද්ද මගේ පුතේ බුද්ධානුශාසනය කියලා මේ මල් පූජා කරන ආසනයක් පෙන්නයි පොඩි ඇත්තෝ. තරුණ කෙනෙක්ගෙන් ඇහුවොත් මොකද්ද මේ බුද්ධානුශාසනය කියන්නේ? අනේ ඔය ආම්දුරනේ සිල් ගන්න එක, භාවනා කරන එක, දන් දෙන එක, පොයට පන්සල් යන එක නේද? වැඩිහිටියන්ට ගරු කරන එක. ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා මෑණියනි. වැඩි යවුනේ නැහැ. ලෝකේ පාඩම් නොකර පාඩම් හිටපු එකම ගාතාවක් තියෙනවා අපි හැමෝටම. අපේ නාවික හමුදාපතිතුමාවත් මේක කටපාඩම් කරලා නැතුව ඇති. හැබැයි නෝනා මහත්මියටත් පාඩම්. බන්දුමති නෝනා මහත්මියටත් මේක පාඩම්. හැබැයි කවුරුවත් මේක පාඩම් කරලා තියෙනවද? බලමු එහෙනම්. වැඳගෙන මාත් එක්ක කියන්න මේ ගාතාව පාඩම්ද බලන්න. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. මම දුටු හැටියට සියල්ලම ගාථාව සජ්ජායනා කළා. ඔක අපි කටපාඩම් කරලාද කවදාවත්? කටපාඩම් කරලා තියෙනවද අපි? නැහැ. අපි වෙන සූත්‍ර වෙන ගාථාවන් අපි කටපාඩම් කරනවා උදේ නැගිටලා පොඩි හාමුදුරුවෝ කාලේ අභිත්‍ය කාලේ නේද? ඔබ අම්මල තාත්තල නැගිටවල ওই පාලි ඉගෙන ගන්න ටික පාඩම් කරනවා. මේ ගාථාව පාඩම් වුණා අපිට. එක නායක මාහිමි කෙනෙක් මට මේකට গুপ্ত බලයක් තියෙන බව පැහැදිලි කළා මීට මාස කිහිපයකට කලින්. මොකද්ද මේ গুপ্ত බලය? පොඩි නම මේ ගාථාව ඔබ රාත්‍රියේ නින්දට යනකොට 7 වරක් කියන්න. උදෑසන නැගිටලා මේ ගාථාව කියමින් 7 වරක් වැඩ ආරම්භ කරන්න. ඔක දොහොත් මුදුන් වන්දනා කරගෙන බුදු පිළිමයක් ළඟ වෙන්න ඕනේ නෑ. මං අනි පෙරලා ප්‍රශ්නයක් ඇහුවා නායක හාමුදුරනේ ඇයි තවත් ওই සූත්‍ර තියෙනවා
අපි නිදනකොට බුදුන් වන්දනා කරනවා කරණීය සූත්‍රාදී කියනවා මේකම ඔබ වහන්සේ විශ්වාස කරන්නේයි හොඳයි ඒ දේවයිත් බලයක් තියෙනවා මේක පොඩි නම මේ විශ්වයේ පහළ වුණු පහළ වෙන සියලු බුදුවරු දේශනා කරනු ලබන ගාථාව මේ විශ්වයේ පහළ වුණු පහළ වෙන සියලුම බුදුවරු දේශනා කරන ගාථාව දැන් අපේ හඬ අපේ රුව බෞද්ධ නාලිකාවෙන් ලෝකයටම යනවනේ ඉස්සර මේ වගේ තාක්ෂණයක් තිබුණේ නැහැ බුදුන් වහන්සේලා තථාගතයන්න් වහන්සේලා දේශනා කරන දේ මේ තුන් ලෝකෙටම ඇහෙනවා එහෙම ප්‍රාර්ථනා අදිෂ්ඨාන කරන්න පුළුවන් එතකොට අපිට පින්නතුනි මේ බුදු හාමුදුරුවන්ගේ හඬ මේ විශ්වයේ වායුගෝලය තුල තියෙනවා මේ හඬ. එතකොට බුදුවරු කී දෙනෙක් නම් පොඩි නම මේ ගාථාව මේ වායුගෝලයේ තියෙනවද? කී දෙනෙක් කී නමක හඬ. අපි මේ හඬ ඒ රිද්මයට ඒ සජ්ජායනා කරනකොට අපි සමග ඒ ශක්තිය එකතු වෙනවා. අනිත් එක ගිරව් වගේ ඔක කිව්වට මදි. මේකේ හරියට තේරුම දැනගත්තම දවස හරිම සෞභාග්‍යමත් වෙනවා. ඔන්න අර මං කිව්වේ ආරබත නික්කමත යුංජත අරඹන්න යෙදෙන්න එහිම යෙදෙන්න කිව්වේ මොකද්ද වචනේ බුද්ධානුශාසනය. බලමු මේකට ආගම් ભેදයක් තියෙනවා. දැන් අපි කියනවා අපේ බුදුහාමුදුරු මම ආය බුද්ධෝ. හොඳයි ඒක. මම ආය ධම්මෝ සද්ධාව මම ආය සංඝෝ. නමුත් මේ බුද්ධ කියන උත්තමයා ලෝක උරුමයක්. මානව සංහතියටම පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙක්. ඇයි මම එහෙම කියන්නේ? බලන්න බුද්ධ ශාසනය කියන එකට ගොඩාක් පොත් පෙරලන්න ඕනේ නෑ කෙටියෙන් මතක තියාගන්න. සබ්බ පාපස්සා කරන. සියලු පව් නොකර ඉන්න. පාප කියන්නේ මොනවද? පාපාය පරපීඩනම්. පාප යනු මොනවද? අනුන්ට පීඩාවක් වන වචනයක් කතා කරනවා නම් ඒක මොකද්ද? පාපයක්. ඒක මොකද්ද? පාපයක්. ගෙදර පුතුන් දෙන්නයි. එක්කෙනෙක් විදේශගත වෙලා. කතාව මට කිව්වේ ලංකාවේ ඉන්න දරුවා. හැමදාම දෙවෙනි දරුවා අම්මට තාත්තට සලකලා වැඩට යනවා. ගෙදර ඉතුරු වෙනවා මේ පුතාගේ නෝනා. දවසක් මේ දරුවා මට ඇවිල්ලා කියනවා ආමුදුරනේ ගෙදර හරිම ප්‍රශ්න. ඇයි? මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවම මම වැඩට යනකන් ඉඳලා අපේ අම්මා තාත්තා අපේ නෝනාට ඇහෙන්න මෙන්න මෙහෙම කියනවා. ලොකු එකා නැත්තම් අපි මල තැන්වල දැන් ගසුත් පැලවෙලා කියනවා. කාට ඇහෙන්නද කියන්නේ මේ? ගෙදර ඉතුරු වෙන අර ලේලිට ඇහෙන්නේ. මොකද්ද මේ කියන්නේ? ලොකු පුතා මාසෙකට අම්මට තාත්තට සලක ගන්න බෑ ඈත රටක ඉන්නේ කීයක් හරි එවනවා. මේ දරුවා පුංචි රැකියාවක් කරගෙන අම්මා තාත්තත් බලාගෙන ඉන්නවා. ඇත්තෙන්ම මහාඳුරනේ අයියා එවන සල්ලි වලින් අපි අම්මට බෙහෙත් අරන් දෙනවා. අපි කිසිම දෙයකට අපේ සල්ලි ගන්නෙ නෑ මේ දෙන්නටම තමයි. ඇයි හාමුදුරනේ අපේ අම්මා සිල් ගන්නවා පන්සල් යනවා හැමදාම මේක කියවනවා. කියවන්නේ කාට ඇහෙන්නද? අර ගිදුරු ඉතුරු වෙන කෙනාට. පාපයක් නෙමේද? අර දරුවගේ හැමදාම මගේ නෝනා අම්මට මොනවද ඕන කැකුළු බද්ද කන්නේ සුදු බද්ද මොනවද ඕන කියලා පොයට ත්‍රිවිල් එකක එක්කන් ගිහිල්ලා බස්සලා දෙන්න හැන්දෑවට පන්සලෙන් එක්කන් ඇවිල්ලා අත්තමයි හාමුදුරනේ මගේ රැකියාවත් එක මට අම්මට ඒ තරම් දෙයක් කරගන්න බෑ. මගේ නෝනා ඒ ටික කරනවා. බලන්න අම්මා කියන දේ නේ දෙමව්පියෝ කතා වෙන දේ එපා පින්නතුනේ. නොමරා මරන්න එපා මිනිස්සුන් වචන වලින්. පාපයක්. පපුවේ සිදුරු ඇතුව ළමයි උපදිනවා. අපි එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. අනුන්ගේ හිත් තුලට වචන තුලින්
මැරෙන්න දුන්නම නේද? අපිට ඒක විපාකය ලැබෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. මෑණියනි රම්ප ගහේ දෙල් හැදෙන්නේ නැහැ. නේද? අපි පැල කරන වපුරන බීජ හා සමානව අපට අස්වැන්නක් ලැබෙනවා. ඒ වගේ අපි කරන කර්මය පපුවටද විදින්නේ? පපුවක්ද වචනකින් කඩන්නේ? ඒකට අනුරූප විපාක වෙන්න ඇති ඔයනේ. කොච්චරද? ඒ නිසා පාපාය අනුන්ට කරදරයක් වෙන සියල්ලම මොනවද? ලකුවට හිතන්න එපා. මේ මෑණියෝ ඇතුළු මේ පින්නතුන්ගේ දෑත්වල ලේ ගෑවිලා නැහැ. බලලෙක්වත් මරලා නැහැ. නමුත් අපි අතින් ඊට වඩා දරුණු පාප කර්ම වෙනවා. අද අරඹන්න මේක. අද අරඹන්න. ගත සීලය කියන්නේ මොකද්ද? කකුල් දෙකේ බැඳලා අත් දෙකේ බැඳලා නේද? මෙතුමා රාජකාරියට ගියාම පීනන්න ඕන, දුවන්න ඕන, පනින්න ඕන. ඔබතුමාගේ සීලයට කැලලක් වෙනවද? නැහැ. සීලය තියෙන්නේ තමන්ගේ ගතින් සිදුවෙන අනුන්ට කරදරයක් වෙන දේවල් නොකර ඉන්න. අනුන්ට කරදර බලන්න මේ නාගරික සමාජය ගත්තම gedara සියලුම දේවල් වතුර ටික හරවන්නේ පොදු පාරටනේ මහත්තයෝ. කුණු දාන්න ඕන තැන නෙමෙයිනේ අපේ මිනිස්සු කුණු දාන්නේනේ. මොනවද මේ අනුන්ට කරදරයක් වෙන පව් වැඩ. මේවත් මොනවද? ලේසි නෑ. මේවත් අනුන්ට කරදරයක් නම් පව් වැඩ. එනිසා සබ්බ පාපස්ස අකරණං. මෙන්න මේ අනුන්ට කරදරයක් වෙන වැඩවලින් ඈත් වෙන්න. බැරිද සල්ලි නෑ කියලා ඔක නොකර ඉන්න? සල්ලි ඕනද බුද්ධ ධර්මය රකින්න? බුද්ධං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ සරණ යන්න මුදල් ඕනද අපිට? නෑ. අපිට අනුන්ට කරදරයක් නැති වැඩ අපි නොකර හිටියම මම ඔය තුරුණුවම්ම සරණ ගියා වෙනවා. එකක්. කුසලස්ස උපසම්පදා. ඒ පවුල කාටවත් ඇත්තෙන්ම කරදරයක් නෑ. ඔය මං කියන්න යන. උදේට යනවා දරුවෝ දෙන්නත් එක්ක හැන්දෑවට එනවා ගේට්ටුව වහගන්නවා. ආයි උදේට යනවා ගේට්ටුව වහගන්නවා හැන්දෑවට ඇවිල්ලා එක දවසක් හමු වුණු වෙලාවක මේ ඔබතුමා බලන්නකො මේ පන්සලට එන්නෙත් නැහැ. සමාජයේ පන්සලට නාවත් මේ පොදු කටයුත්තකට එන්නේ නැහැ. මේ සමිතියක නැහැ ඔබතුමා කිව්වලා මං කිව්වා මේ ඇයි ඔහොමම ජීවත් වෙන්නේ? හොඳ උත්තරයක් මෑණියෝ මට ලැබුණා. ඔබ වහන්සේට කරදරයක් නැහැනේ මගේ. ගමට මගෙන් කරදරයක් නැහැනේ. ඔබ වහන්සේට මොකද කියලා ඇහුවා. මනුස්ස කමට ඔබින කතාවක් නෙමෙයි ඒක. මාව රිදුනට මම දුක් වුණාට මේ කතාව සම්පූර්ණ සමාජේ තියෙනවා. අපි කාටවත් කරදරයක් නැහැ. නේද? ඔය පොදු වැඩ කරන්න යන්න හොඳ නැහැ. ඔය මොනවත් ඕනේ නැහැ. අපි කාටවත් කරදරයක් නැතුව ඉමු. පින්නතුනි බලන්න නිත්‍ය සීලය අරගෙන පානාති පාතා වේරමණී සික්ඛා පදං සමාදියාමිනේ. අපි තේරුම දන්නවා ප්‍රාණඝාත නොකර ඉන්නේ මම නම් ප්‍රාණඝාතයක් කරන්නෙම නැහැ. අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි. මම අන්සතු දෙයක් ගන්නෙ නැහැ. ගන්නවද මේ කවුරුවත්? නැහැ. ඒ තමයි විරතිය. සත්තු නොමර හිටියට මදි. කර යුතු දේකුත් තියෙනවා අනිත් පැත්තේ. චාරිත්‍ර වාරිත්‍ර. කල යුතු නොකල යුතු නේ. එහෙනම් නොකල යුත්ත තමයි අර සඳහන් වෙන්නේ ප්‍රාණඝාතය අනුන්ගේ පණ නසන්න මට අයිතියක් නැහැ. හැබැයි කල යුත්තක් තියෙනවා. මොකද්ද? ආයුෂ ලැබෙන වැඩ සත්‍යයන්ට කරන්න ඕනේ. මෙහෙන් සත්‍යයන්ගේ ආයුෂ නැති නොකර ඉන්න ගමන් ආයුෂ දෙන වැඩ කරන්න ඕන. අදින්නා දාන සොරකම් නොකරින් කරන්න ඕන වැඩේ මොකක්ද? මේ කවුරුවත් සොරකම් කරන් නොකර හිටියට මදි. ඊට පස්සේ පුරුදු වෙන්න ඕන නොදී යමක් ගන්න එපා. නොදී යමක් මෑණියනි ගන්න එපා. අපේ හමුදාපතිතුමන් බෞද්ධයෙක් හැටියට උපත ලැබුවා. බෞද්ධයෙක් හැටියට ජීවත් වුණා. රට ආගම බේරගත්තා.
හිත හඬන වෙලාවට බුදුහාමුදුරුවන්ගේ ධර්මය තිබුණා. නොදී යමක් ඔබතුමා ගත්තා. නේද? අපි ගන්නකොට එහෙම ගන්නවා. හැබැයි ආරාමෙට ඔබතුමා සියල්ල තමන්ගේ ජීවිතේ යුතුයකම් ටික සෙනවියෙක් හැටියට ඉෂ්ට කරලා ආපස්ස හැරිලා බැලුවා සිල් ආරාමේ අපේ මෑණියන්ගේ පින්නන්ත සිල් මාතාවක් හිටියට ඉන්න තැන එච්චර පිවිතුරු නැහැ, ලස්සන නැහැ. එදා නොදී යමක් ආගමින් ගත්ත, දහමින් ගත්ත නම් ඔබ අන්න ඒකට යුතුයකමක් කළා. මේ මෑණියන්ට නෙමෙයි ඕක. මෑණියෝ කරගෙන යන්නේ නැහැ කොහෙවත්. ඒක මේ ශාසනයටම මේ බුදු ධර්මයේ චිරස්ථිතිය පිණිස ඔබේ ශක්තියෙන් ඒ ටික කළා මේ අපේ නාවික බටයු ටිකත් එක්ක. කළ නොහැක්කක් නොමත කියලා නේ කියන්නේ නේ. එනිසා අර ඉස්සර කාලේ පුංචි කාලේ දැන් පැටවුට නම් ওই සින්දුව පාඩන්නේ සීයා බෑටයක් අරගෙන හිටවනවා. මුණුපුරා ඇවිල්ලා මිනිපිරි ඇවිල්ලා ඇව සීයේ මොකටද බිම හරන්නේ? මොකටද සීයේ බිම හරන්නේ? සීයා දුන්න උත්තරේ මොකද්ද? සීයා උත්තරයක් දුන්නා පුතේ අඹෑටයක් මම මේ හිටවන්නේ මොකටද? අඹ කන්න පුතේ. දැන් සීයාගේ සීයා හිටවපු අඹ ගහෙන් අඹ කාලා රස දන්නවා. දැන් ඒ ගහ කැඩිලා බිඳිලා දි รา පත් වෙලා යනවා. මගේ ඉදිරි පරම්පරාවටත් ඊළඟ මිනිස්සුන්ටත් මේ අඹ රස තියන්න ඕන, අඹ ගහක් මම පැල කරන්න ඕන. නේද? එදා සීයා හිටවපු ගහෙන් අපි අඹ කෑවා. නොදී යමක් ගත්තා. අපි හිටවපු ගහක්ද? නැහැ. අහනවා සීයේ මේ අඹ ගහ හැදෙනකොට සීයා නැහැනේ කියලා. අද වගේ සීයා කෙනෙක් නම් මොකද කියන්නේ? තෝ පිට කන්න මම අඹ හිටවන්න ඕනේ නේද? අද එහෙමනේ මිනිස්සු. සීයාගේ අම්මගේ තාත්තගේ නත්තගේ පනත්තගේ කිරිත්තගේ කිරිගිත්තගේ ඉඩම වවනව නෙමෙයි කෑලි කපලා විකුණනවා. යම් අපහසුකම් ඇති ආර්ථික වශයෙන්. අපි අඹ ගහෙන් අඹ කනකොට අපි අඹ ගහට තව අඹ ගස් 10ක්වත් හිටවනවද? අපි අම්මගේ තාත්තගේ පොල් ගහකින් සීයාගේ පොල් ගහකින් පොල් ගෙඩියක් අරගෙන කනවා. පළතුරක් කඩාගෙන කනවා. හිටවනවද අපි? පව් මේවා. ඇයි? නොදී යමක් මහ පොළොවෙන් ගන්න එපා. මහත්මා ගාන්ධි කියන්නේ මහා දාර්ශනිකයෙක්, හොඳ දේශපාලනිකයෙක්, පෙරදිග ලෝකයේ හිටිය මහා අධිරාජ්‍යවාදියෙක් වගේ කෙනෙක්, අහිංසක. එතුමා කියපු එක තැනක තියෙනවා, සඳහන් වෙනවා මේ ලෝකයට මිනිසාගේ අවශ්‍යතා ඉටු කළ හැක, ඒත් මිනිසාගේ පෙරේතකම් ඉටු කළ නැහැ. ගන්නවා මහ පොළොවෙන් මහ පොළොවට දෙනවද? දෙන්නේ නැහැ. පෙරදිග ලෝකේ ධාන්‍යාගාරය මේක. දැන් නම් හිටවනවා. සිංහල ජාතියට මේ මහ පොළොව ගුරුකමක් කරලා තියෙන්නේ. අපි අමුදාපතිතුමනි ඔය අනේන ගමන් නෝනට රබුටන් ඇට ගෙඩියක් කරන් දෙන්න. නෝන ඔක දොරෙන් කොහාට හරි විසිකලා කියන්නකෝ. ඔක නෝන පැලවෙන්නේ නැද්ද? මේ දරණි තලයේ කොහේ විසිකලාත් ඔක පැලවෙන්නේ නැද්ද? පැලවෙනවා. මොන කාලේ විසිකලත් ඕක පැලවෙන්නේ නැද්ද? පැලවෙනවා. සිංහල අපිට මේ මහ පොළොව ගුරුකමක් කරලාගෙන ඉන්නේ. මේකෙන් මිදුනොත් මේකෙන් මිදෙන්න බෑ. මේකෙන් මිදුනොත් ඒ ජාතිය බිමට වැටෙනවා. ඒ ජාතිය බිමට වැටෙන නිසා අපි මහ පොළොවෙන් ගන්නව විතරයි දෙන්නේ නැහැ. නොදී යමක් ගන්න පුරුදු වෙන්න එපා. හොරකම් නොකර හිටියට මදි. සබ්බ පාපස්ස අකරණං නොකල යුතු දේ මා නොකර හිටිමි. අද මා ආරබත ආරම්භනවා. කුසලස්ස උපසම්පදා. මොනවද තව කරන්න ඕන? කුසල් දහම් කරන්න ඕන. මොනවද බලමු කුසල් කියන්නේ? න අතබ්භ්‍යාබාදාය සංවත්තේය. තමාට අහිතක් නොවන වැඩක් කරන්න යනකොට, වචනයක් කියන්න යනකොට මේ වචනෙන් මේ කරන්න යන ක්‍රියාවෙන් මට අහිතක් වෙනවද කියලා හිතලා කරන්නේ වැඩේ. ඒ අහිතක් හිතලා කරනකොට මේක අහිතක් වෙන්නේ නැත්නම් Tamanට කරනවා. ඒ වගේ මිනිස්සු නම් ඕන තරම් ඉන්නවා. Tamanට මොනවත් වෙන්නේ නැත්නම් අනුත් එක්කනාට හෙන ගහලා ගියත් කමන්නේ.
බුදුදහම ඒකට ඉඩ දෙන්නේ නැහැ. න පරබ්බ්‍යාබාදාය සංවත්තය මම මේ ඉන්න හිටවනකොට මම මේ තාප්පේ බඳිනකොට මම මේ වැඩේ කරනකොට මට කරදරයක් නැතුව එක හරි. පරබ්බ්‍යාබාදාය මේකෙන් අනුන්ට කරදරයක් වෙනවද? ඊට පස්සේ හිතන්න කියන බුදුරජාණන් වහන්සේ න උභයබ්බ්‍යාදාය සංවත්තේය. අනුන්ටත් මටත් මේ වැඩෙන් කරදරයක් නැත්තම් මේ වචනෙන් කරදරයක් නැත්තම් මේ ව්‍යාපාරයෙන් කරදරයක් නැත්තම් මං ඒක ආරබත මොකද කරන්න ඕන? අරබන්ට ඕන. අරබන්ට ඕන. එනිසා අද දවසේ මට හිමි වෙලා තියෙන කාලය මෙච්චරයි. ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනේ ඔය කරුණු තුන ඇති ජීවිතේ නිවන් යන්න අපිට. සබ්බ පාපස්සා කරනා කුසලස්ස උපසම්පදා මේ දෙක විතරක් මදි. අපිව නලියවන තියෙන තව එකක් තියෙනවා මේ ගත ක්‍රියාත්මක කරන්නේ සිතින්. බලල් තඩියෙක්වත් මරපු නැති පොඩි කුඩා කුඹියෙක්වත් මරපු නැති මිනිස්සු අම්මා තාත්තා මරනවා දරුවෝ ගඟට විසි කරනවනේ. මොකක්ින්දද? සිත පාලනය කරගන්න බැරි කම. සචිත්ත පරියෝදපනං සිත දමනය කරගන්න. තමන්ගේ හිත දමනය කර ඒ තම් බුද්ධාන ශාසන. මේක තමයි බුදුහාමුදුරුවන්ගේ ශාසනය. ලෝ වැසියනි පින්නතුනි. ඔබට කරන්න මහා ත්‍රිපිටකයේ තියෙනවා. ඒ ත්‍රිපිටකයට තියෙන සියලු දේ බුදුවරු එක්කණු කල්පලක්ෂයක් එකතු කරගත්ත දේ කැටි කළා ලස්සන ගාථා පද 4කටනේ. මේ ගාථාව ඔබ ළඟ තියාගන්න. අරඹන්න යෙදෙන්න මේකම යෙදිලා ඉන්න. අනුන්ට කරදරයක් නොවෙන, Tamanට කරදරයක් නොවෙන, දෙපාර්ශ්වයටම කරදරයක් නොවෙන වැඩ අරඹන්න. තව තවත් කුසල් දහම් වලට අයිති වැඩ කරන්න. Tamanගේ හිත කොයි වෙලාවෙ අරමුණු වලින් චංචල වෙනවත් දන්නේ ඒක පාලනය කරගන්න. මේක තමයි බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව. අද දවසේ මේ උතුම් වූ දහම් පුද පඬුර ලෝකවාසී ජනතාව වෙනුවෙන් ප්‍රධාන දායකත්වයේ මේ දහම් දේශනාවේ පවත්වමින් කොරතොට තුන් අඳේන සීල සුමනාරාමාධිපති වන ධර්මචාරිකා සීල සුමන ලොකු මෑණියන් මෙහෙණින් වහන්සේ අද දවසේ 82 වෙනි ජන්මදිනය සිහිපත් කරමින් වාර්ෂිකව බෞද්ධ නාලිකාවේ සිද්ධ කරනු ලබන ඒ උතුම් වූ දහම් දානය අද දවසේත් ලබා දුන්නේ. විශේෂ වශයෙන්ම තමන් මේ ශාසනයට එන්න පෙර තමන්ගේ මෑණියන් වහන්සේ අවුරුදු ලොකු මෑණියන් වහන්සේ වන මව් මෑණියනුත් අපේ මෙහෙණි කෙනෙක් හැටියට අවුරුදු 106ක් ජීවත් වෙලා එතුමිය අවසන් ගමන් යන්ට යෙදුනේ. නිසා ඒ ආදරණීය මෑණියන් වහන්සේට මාර්තු මාස 31 වෙනි දිනට අපවත් වසර 9ක් වන තැන ආදරණීය රත්තරන් අම්මට පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ ප්‍රධාන බලාපොරොත්තුවක්. මැන්ඩිස් අප්පුහාමි අතුකෝරලාරච්චි පියතුමාණන්ට ඒ වගේම ගාල් අක්මීමන ප්‍රදේශයේ සිට අභාප්‍රාප්ත වුණු අවුරුදු 38ක් පිරීම නිමිති කොටගෙන ඒ තමන්ගේ වැඩිමහල් සොහොයුරිය වන යටලවත්තේ පදිංචි රොසලින් අතුකෝරල මහත්මිය සහෝදරියට පින් අනුමෝදන් කිරීම ඇතුළු කොට මේ සම්බන්ධ වන පින්වත් හැම දෙනාගේම නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් රටදෑ සමය මේ ධරණි තලය ආරක්ෂා කර දුන් යෝධ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත් විශේෂයෙන් අද මෙතනට දෙවෙනි නාවික හමුදාපති රියර් ඇඩ්මිරාල් ධර්මසිරිවර්ධන මැතිතුන් පැමිණිලා ඉන්නවා. ඔබතුමාගේ යටතේ සිට ජාතිය වෙනුවෙන් මේ රට වෙනුවෙන් ජීවිත පූජා කළ නාවික හමුදාවේ සෙබළ බල සේනාවල සියලුම රණවිරුවන්ටත් මේ උතුම් වූ පින මෑණියන්ගේ දෙමව්පියන්ට මෙන්ම අමා මහ නිවන් පිණසම හේතු වාසනා වේවා. විශේෂ වශයෙන්ම මෑණියන්ට අද දවසේ මේ උතුම් වූ පින්කමට සිද්ධ කරන්න විශේෂ වශයෙන්ම අද සන්තෝෂයකින් සතුටකින් මේ කාලේ ගත කරනවා. ආරාමයට අඩුපාඩුවක් තිබුණු දි รา වැටුණු ධර්මශාලාවත් ඒ වගේම විශේෂයෙන්ම සංඝාවාසිකුත් භික්ෂුන් වහන්සේලාටත් පිරිත් ධර්මයේ දේශනා කරනකොට අපිත් වැඩ සිටිය ඒ සංඝාවාසයක් හදලා පූජා කරපු දෙවෙනි නාවික හමුදාපති වයිස් ඇඩ්මිරාල් ධර්මසිරිවර්ධන මැතිතුන්ට වජිරා ධර්මසිරිවර්ධන මැතිණිය ඇතුළු නාවික හමුදාවේ සියලු දෙනාටම අපි දීර්ඝායුත ඒ පිනිනුත් මේ පිනිනුත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපේ මෑණියන් වහන්සේට
තවත් අරමුණක් තියෙනවා බෞද්ධ රූපවාහිනී නිර්මාතෘව කටයුතු කරන අතිගෞරවනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් සසික ගුණතිලක මහත්මයා ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් ධර්මදේශකයාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ධර්ම ශ්‍රවණය කළ මේ පින්වත් හැම දෙනාටම ලෝවැසි සියලු දෙනාටමත් උතුම් වූ නිරෝගී සම්පන්නිය මේ පිනින්ම හේතු වේවා වාසනාව වේවා මේ උදාර වූ පින යටලවත්තේ අපේ මේ ලොකු මෙහෙණින් වහන්සේට තව තවත් চিරාත් කාලයක් මේ ශාසනික කටයුතු කරගන්නට එතුමියට ඇති වී තිබෙන රෝගාබාධ සියලු දේවල් නැති වෙලා යෝධ බල යෝධ වීර යෝධ ශක්තිය ලැබේවා. දැන් නම් ආරාමෙන් බැහැ ගන්නවත් ටිකක් අමාරු බැරි වුණාට එවරස්ට් ගිය මෑණි කෙනෙක් අවුරුදු 18 දී. ඉතින් ඒ තරම් ශක්තියක් නම් මේ පිනෙන් ලැබෙන එකක් නැහැ. නමුත් නිරෝගීව මෙවැනි උතුම් පින් දහම් සිද්ධ කරගන්න මෑණියන්ට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න මේ ශාසනය වෙනුවෙන් තවත් මෙහෙවර කරන්න අපේ ලොකු මෙහෙණියට උතුම් වූ නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබෙත්වා කියලා සාදු කියන්න. අපි හැමෝටම පැතූ යම් බෝධියකින් නිවන් පිණසම මේ ධර්මය පාරමී ධර්මයක් වේවා විත්වා කියලා සාදු කියන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලಂತಿ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. ධර්මදේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කඩුවෙල කොරතොට රජමහා විහාරවාසී පූජ්‍යපාද අපරැක්කේ සුධීර රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමාවට පත් වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.